ගිලාන උපස්ථානය තමන් වහන්සේට උපස්ථාන කිරීමක් බඳු බව බුදුන් වහන්සේ දේශනා කොට වදාළා. ලෝකේ පුරා තවමත් බොහෝ දෙනෙකු ගිලන්ව සිටින මේ අවස්ථාවේ එම පණිවිඩයත් සමගම අදත් අපි ඔබ හා එක්වනවා. ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඬ ශ්‍රී ලාංකික මුද්‍රාවේ විනිවිද දැක්ම රූපණ. මා මුලින් සඳහන් කළාක් මෙන් ලෝකේ පුරා බොහෝ දෙනෙකු තාමත් ගිලන්ව සිටිනවා. අපේ මාතෘ භූමියේ මේ වන විට මේ කොරෝනා රෝගී තත්ත්වය බොහෝ දුරට බරපතල තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් මෙරට ජීවත් වන අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු විවිධ ආකාරයෙන් මෙම ගිලනුන් හට උපස්ථාන කිරීමට විවිධ ව්‍යාපෘති සිදු කරනවා. ඒ අතරින් එක් ව්‍යාපෘතියක් පිළිබඳව කතා කරන්නටයි අද අපි රූපණ තුලින් මේ බලාපොරොත්තු වෙන්නේ. මෙම ව්‍යාපෘතිය වලස්මුල්ල රෝහල තුල සිදු කරන්නට බලාපොරොත්තු වන ව්‍යාපෘතියක්. එක් අතකින් මේ රෝගීන් සඳහා අවශ්‍ය වන ශ්වසන යන්ත්‍රයක් නැත්නම් වෙන්ටිලේටර් එකක් ලබා දෙන්නටත් ඒ වගේම දීර්ඝ කාලීන කටයුත්තක් වශයෙන් ව්‍යාපෘතියක් වශයෙන් එම රෝහල තුල එම ප්‍රදේශයටම අඩුපාඩුවක් පවතින හදිසි ප්‍රතිකාර ඒකකයක් ගොඩනැගීම තමයි මෙම ව්‍යාපෘතිය. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නටයි අප අද සූදානම් වන්නේ. මෙම ව්‍යාපෘතිය මෙහෙවනු ලබන්නේ අපගේ බ්‍රැම්ප්ටන් විහාරස්ථානය මගින්. සහ තවත් ශ්‍රී ලාංකීය කණ්ඩායම් මේ සඳහා වෛද්‍යවරුන් ඇතුළුව එක් කරගෙන තිබෙනවා. ඉතින් අප හිතුවා මේ පිළිබඳව කතා බහ කරන්නට බ්‍රැම්ප්ටන් විහාරයේ අපගේ විහාරාධිපති අතිපූජනීය විජයසිරිපුර පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේව අද රූපණ වැඩසටහනට සම්බන්ධ කරගන්නට. ඒ අනුව අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන උන්වහන්සේ අපත් සමග අද එක් වී සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් යුතුව රූපණ වැඩසටහනට පිළිගනු ලබනවා. එරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මා මුලින්ම දැනගන්නට කැමති මේ ව්‍යාපෘතිය මා කෙටියෙන් හැඳින්වුවා. නමුත් සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපෘතිය මොකක්ද? ඇත්තටම සංජීව මහත්තයා, අපි බලාපොරොත්තු වන්නේ ඔබ අප කවුරුත් දන්න පරිදි මේ කොරෝනා ව්‍යසනය නිසා අපේ මාතෘ භූමියේ පමණක් නෙමෙයි ලෝකේ සෑම රටකම වගේ කිව්වට වරදක් නැහැ. බොහෝ දෙනෙක් අසනීප තත්ත්වයට පත් වෙනව පමණක් නෙමෙයි මේ රෝගය නිසා හදිසියේම මරණයට පත් වෙන අවස්ථාවන් එමටයි. ඉතින් අපේ මාතෘ භූමිය දිහා බැලුවමත් අද අපට දකින්නට ලැබෙනවා අපේ ජීවිතවල කවදාවත් නොදුටුපු ආකාරයට නොඅසපු ආකාරයට මිනිසුන් සිය ගණනින් මියදෙනවා දවසකට. ඉතින් මේක බොහොම ඛේදනීය තත්ත්වයක්. අපේ ජීවිතවල පළමු වතාවට අහන්නට දකින්නට ලැබුණු ඛේදජනක අවස්ථාවකයි අපි පසුවන්නේ. ඉතින් අපි විදේශගත වෙලා හිටියත් අපට අපේ මව්බිම කිසිම හේතුවක් උඩ අමතක කරන්නට පුළුවන්කමක්. ඒ වගේ මෙහි ජීවත් වෙන අපේම සහෘද ජනතාව අමතක කරන්නට පුළුවන්කමක්. ඒ නිසා මේ වර්තමානයේ පවතින ඛේදජනක තත්ත්වය නිසා මිනිස්සු බොහෝ දෙනෙක් බොහොම අසරණ තත්ත්වයට පත් වෙලා බියෙන් සැකෙන් මරණ බියෙන් සමහර වෙලාවට ජීවත් වෙනවා. ඉතින් මෙවැනි පසුබිමක විදේශගතව සිටින අපේම මව්බිමේ හැදුණු වැඩුණු ශ්‍රී ලාංකිකයින් හැටියට මා කල්පනා කළේ
අපි එකට එකතුව අපේ සහෘද ජනතාව වෙනුවෙන් යම් සේවාවක් සිද්ධ කරන්න. අපි විවිධාකාර ගණයේ සේවාවන් සිද්ධ කරගෙන ගියා, දැනට සිද්ධ කරනවා. නමුත් ඒ අතර මේ වෙනකොට මිනිසුන් දෛනිකව වැඩි වැඩියෙන් මියැදෙන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඊට ප්‍රතිකර්මයක් හැටියට අපට පුළුවන් උත්සාහයෙන් අපට පුළුවන් තරමින් යම් සේවාවක් යම් සහනයක් අපේම මේ සහෘද ජනතාව වෙනුවෙන් අහිංසක මිනිස්සු වෙනුවෙන් ලබා දෙන්නටයි අපි කල්පනා කරන්නේ. එහෙම අදහස් කළා තමයි අප බ්‍රැම්ප්ටන් විහාරස්ථානය අපේ කැනඩාපුර ළමා ගම්මානයේ සම්බන්ධතාවයේ ඇතිව විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මැකෑනිකල් වෙන්ටිලේටර් එකක් මුලින්ම රෝහලට පරිත්‍යාග කරලා ඉන් අනතුරුව එම රෝහලේම අවශ්‍ය කරන හදිසි අනතුරු ඒකකයක් එහෙම නැත්නම් ICU යුනිට් එකක් හදන්නට. මොකද අපි දන්නවා මේ කොරෝනා වෛරසය නිසා බොහෝ දෙනෙක් මරණයට පත්වන්නේ හුස්ම ගන්න අපහසු වෙන අවස්ථාවේ. අපේ ලංකාවේ තිබෙන වාතාවරණය අනුව මේ වෙන්ටිලේටර් මැෂින් කියන ඒවා හැම තැනම හැම රෝහලකම නැහැ. ඉතින් එවැනි මැෂින් වල අවශ්‍යතාවය අද වෙනකොට දැඩිව බහුලව තියෙනවා. මොකද ඒව නැති පළාත්වල මිනිස්සු අර හුස්ම ගන්න අපහසු වුණාම ඒ වගේ යන්ත්‍ර නැති නිසා මියදෙනවා. ඉතින් එවැනි පසුබිමක මා කල්පනා කළේ කාර්යය ටිකක් බරපතල වුණත් අපි ඔක්කොම එකට එකතුව කටයුතු කළොත් අපට පුළුවන් ඒ වගේ බොහොම ග්‍රාමීය පළාතකට රෝහලකට මේ වගේ යන්ත්‍රයක් ලබා දීලා අර මියදෙන මිනිස්සු අඩුම තරමින් අපට පුළුවන් ප්‍රමාණයක් ජීවත් කරවන්න, එහෙම නැත්නම් බේරගන්න. ඉතින් ඒක මා හිතන්නේ අපි ආගමට දහමට අනුව බැලුවම ගිලනුන්ට උපස් වගේම යම් කෙනෙකුගේ යම් ජීවිතයක් අපට බේරලා දෙන්න පුළුවන් නම්, ගොඩ දාන්න පුළුවන් නම්, ඒ මියදෙන තත්වයෙන් මොදවන්න පුළුවන් නම් ඒක අතිවිශාල පින්කමක්, කුසලයක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කළේ වෙන්ටිලේටර් මැෂින් එකක් මුලින්ම පරිත්‍යාග කරලා අර මැරෙන මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන ගමන්ම අපිට හැකි ප්‍රමාණය ඒ පළාතටම අවශ්‍ය පවතින අවශ්‍යතාවයක් අපෙන් ඉල්ලුම් කළා. පුළුවන් නම් අපට දැඩි සත්කාරයකයක් හදා දෙන්න තියෙනවා. ඉතින් ඒ අනුව මා කල්පනා කළා අපි එකට එකතු වුණොත් අපට ඒ කටයුත්ත ලොකු කාර්යයක් නෙමෙයි, බාරදූර කාර්යයක්. නමුත් අපි පිරිසක් හැටියට එකතුව බෙදා හදාගෙන කටයුතු කරනකොට ඒ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන්කම. අපි එහෙම කටයුතු වලට අත ගහලා තියෙන, ඒවා කරලා තියෙන, ඒ වගේ මේ වගේ සාර්ථක ප්‍රතිඵල අරගෙන. ඒ නිසා මේ කටයුත්තෙදිත් අපි ඔක්කොම එකට එකතු වෙලා කටයුතු කළොත් අපට පුළුවන් අපි ඔය කියන මැෂින්ස් වලට අමතරව එදිනෙදා ජීවිතේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අවශ්‍යතා ටික පවා සම්පූර්ණ කරලා අර වගේ අවශ්‍යතාවයක් අපිට සම්පූර්ණ කළා ඒ ආරෝග්‍ය ශාලාවට පරිත්‍යාග කරන්න. දැන් ඔබ අප කවුරුත් දන්නවා ආරෝග්‍ය පරමාලාභ. ඉතින් ඒ අනුව බැලුවම අපි හැමදෙනාම එකතු වෙලා මේ කරන්නේ ලොකු පින්කමක්, ලොකු කුසලයක්, තවත් කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කරලා දීම. ඒ ආරක්ෂා කර දෙන ගමම්ම දැඩිව බලපාන අවශ්‍යතාවයක්, එහෙම නැත්නම් ICU යුනිට් එකක්, එහෙමත් නැත්නම් හදිසි ප්‍රතිකාර ඒකකයක් අපි හදලා අංග සම්පූර්ණ කරලා පරිත්‍යාග කරේ.
International Cargo. For all your packing and shipment of personal effects to Sri Lanka or any other part of the world by sea or air, contact A.R. Nathan, Brisk International Cargo. We specialize in packing, transport and shipping. Call 416-321-0400 or 416-877-2195. Brisk, may I help you? For sincere, simple and agile service, Kapila De Silva, your community realtor. අංජලා ආනේ අනුෂ්කා සෑහෙන කාලෙකින් ඇති අන්තා අපි මතක් වුණා. මංජලා ගෙදර නම් හරිම ලස්සනයි. මේ වගේ තැනක් හොයාගන්න සෑහෙන අමාරු වෙන්නේ නැතිනේ. වැඩේච්චර අමාරු නෑ රියාස් හින්දා. පුබුදුයි මමයි අපිට ඕන දේවල් කිව්වා. රියාස් අපිට මේකේ හොයලා දුන්නා. පරණ ගෙදර තියාගෙන මේ ගෙදර ගන්න ක්‍රමයක්වත් කියලා දුන්නා. අනේ මංජලා එහෙනම් මට රියාස්ගේ නම්බර් එක දෙන්නකෝ මම අදම කතා කරන්නම්. පියපුතු සුසංයෝගයෙන් පැමිණ දේපල වෙනදාමේ ප්‍රමුඛතම නාමය රියාස් රවුෆ් රුෂ්ඩි රවුෆ්. හෙලෝ බබි මම එනකම මෝගේජ් එක ගැන කතා කරගන්න බැංකුවට යන්න තියෙනවා. ලෑස්ති වෙලා ඉන්න. ඕකේ හෙලෝ Anton Dharmasena. බබි බැංකුව වහන්න කලින් යන්න ඕනේ. ඔක්කොම වැඩ ටික හරි බබා. ඇන්ටන්ට කෝල් කළා මම විස්තර ටික දුන්නා. ඕන කරන ඩොකියුමන්ට්ස් ටික ඊමේල් කරා. ඒ කියන්නේ එයා ඒක කරා. ඔක්කොම හරි. ඇන්ටන් වීකෙන්ඩ් එකෙත් වැඩද? වීකෙන්ඩ් එකේ විතරක් නෙමේ බබා නිවාඩු දවසටත් එයා මහරෑ වෙනකම්ම වැඩ. එහෙනම් අපි අක්කලටත් මේ නම්බරේ දෙමු. ඒක හොඳයි. 15 years experience, over 6,000 clients, 1.8 billion in sales. ගරුතර ශානාස මට පුංචි ගැටලු ටිකක් මතුවෙලා මේ අවස්ථාවේදී මේ निराකරණය කරගන්නට ඔබ වහන්සේ භාවිතා කරා මේ මැකැනිකල් වෙන්ටිලේටර් කියලා. දැන් මේ මැකැනිකල් වෙන්ටිලේටර් කියන එක සාමාන්‍ය වෙන්ටිලේටර් එකක් අතර වෙනසක් තියෙනවද? මොකක්ද ඒකට මේ වචනේ පාවිච්චි කරන්න හේතුව ඔබ වහන්සේ? ඇත්තටම එතන අපි වෙන්ටිලේටර් කියලා කියනකොට විවිධාකාර ගණී විවිධාකාර අවශ්‍යතා සම්පූර්ණ කරන වෙන්ටිලේටර්ස් තියෙනවා. මොකද අද විශේෂයෙන් කොරෝනා වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු ඒ සඳහා භාවිතයට ගන්න පුළුවන් වෙන්ටිලේටර්ස් හදලා තියෙනවා. ඉතින් අර සාමාන්‍ය වෙන්ටිලේටර් එකකට වැඩිය මැකැනිකල් වෙන්ටිලේටර් එකකින් ගන්න පුළුවන් ප්‍රයෝජන සේවය අර සාමාන්‍ය වෙන්ටිලේටර් එකකින් ගන්නවට වඩා සේවාවක් දෙන්න පුළුවන් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි එහෙම තීරණය කළේ. ඉතින් ඒ තිබෙන අනික් පැත්ත තමයි අපි දීර්ඝකාලීනව කල්පනා කරලා බැලුවේ සමහර වෙලාවට කොරෝනා කියන මේ රෝගයේ වසංගතය අවුරුදු 2කින් 3කින් 5කින් අපි හිතමු ඉවර වෙලා ගියා කියලා. නමුත් මේ වගේ මැෂින් එකක් එහෙම ඉවර වෙලා පරණ වෙලා යන්නේ. එතකොට මේ වගේ මැෂින් එකකින් කොරෝනා වලින් පසුවත් වැඩ ගන්න පුළුවන්. මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එතකොට පසු කාලීනව වුණත් හදිසි හෘදයාබාධයක් වුණත් වෙනත් වෙන අසනීපයක් වුණත් රියානතුරක් වුණත් මේ වගේ මැෂින් එකක් දීර්ඝකාලීනව ප්‍රයෝජනවත් වෙනවා එදිනෙදා මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතාවන් සපුරාලා. ගරුතර ශානාස මෙම වෙන්ටිලේටර් යන්ත්‍රය කියන්නේ මේ මැකැනිකල් වෙන්ටිලේටර් එක ක්‍රියාත්මක කරන විදිහ එහෙම නැත්නම් රෝගියාට යොදන විදිහේ යම්කිසි වෙනසක් තිබෙනවද සාමාන්‍ය වෙන්ටිලේටර් එකකට වඩා? ඇත්තටම සංජය මහත්තයා ඒ පිළිබඳ මම නිර්වචනයක් කරනවට වැඩිය හොඳයි අපි එකතු වෙලා ඒ මැෂින් එකෙන් කරන කර්තව්‍ය කටයුත්ත සේවාව මොකක්ද කියන බව ඉතාමත් කෙටි පටිගත කරන ලද ඒ පටියකින් අපි දර්ශනය කරන්න සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක බැලුවම හොඳ වඩාත් විස්තරාත්මකව දැක ගන්න
ඔබට මම හිතනවා අවස්ථාව ලැබෙනවා කියලා. Most people who get sick with COVID-19 won't need hospital treatment. But for the around 6% of people who do, especially those who are older or who have health complications, a ventilator can save their life. A ventilator is a machine that helps patients breathe. When patients are put on a ventilator, they're intubated. That means a tube is placed through the mouth or sometimes straight through the windpipe into the neck. You've probably seen this reenacted in a film or television show. The other end of the tube is attached to the ventilator, which blows air and oxygen into the patient's lungs. A ventilator can provide pressure that helps hold open the lungs so their tiny air sacs inside don't collapse. And it makes it easier to clear the windpipe if the patient is too weak to cough. Ventilators are complicated pieces of machinery that are required to support people's breathing, and they're not something that can be created or crafted quickly. And right now, there is a limited supply, everywhere, and certainly for the surge in the kinds of sick patients that we're seeing. Severe cases of COVID-19 include respiratory failure, where a patient's lungs have been damaged to the point that their body is not getting enough oxygen. At that point, the patient needs to be put on a ventilator as soon as possible. The most severe cases mean they could need a ventilator for weeks. And if we don't have any ventilators, we're going to have a problem managing those patients. විශාල කාර්යභාරයක් මේ මැෂින් එකකින් කරනවා අසාධ්‍ය තත්ත්වයේ පසුවන ලෙඩෙක්ව ගොඩ ගන්න එහෙම නැත්නම් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. ඒක අපිට කියන්නට බෑ පැයක්ද දෙකක්ද දවසක්ද දෙකක්ද එහෙම නැත්නම් දවස් 3-4ක්ද කියන එක ලෙඩාගේ ස්වභාවය රෝගය අනුව තියෙන තත්ත්වය අනුව මේ මැෂින් එක පාවිච්චි කරනවා. ඉතින් අනතුරුව ඒ කාලෙන් අනතුරු ඊළඟට තවත් ලෙඩෙකුට මේ මැෂින් එක අර විදියටම අලුත් නල පාවිච්චි කරලා කෙලින්ම පෙනහල් වලට සම්බන්ධ කරලා අර හුස්ම ගැනීමේ අපහසුතාවය මගහරලා යථා තත්ත්වයට පත් වෙනකම් මේ මැෂින් එක උපකාර වෙනවා අර රෝගියා හොඳ තත්ත්වයෙන් ජීවත් කරවන්නට පවත්වාගෙන. ඒ කියන්නේ යම්කිසි අවස්ථාවක අපිට හිතන්න පුළුවන් මේ කෘත්‍රිමව පෙනහළු දෙක ක්‍රියාත්මක කිරීමක් සිදු වෙනවා කියලාද ඔබ වහන්සේ හිතන්නේ? ඇත්තරම අදහස් කළේ ඒක තමයි සමහර වෙලාවට අසාධ්‍ය තත්ත්වයට ලෙඩාපත් වුණාම පෙනහළු ස්වභාවිකවම ක්‍රියාත්මක කරගන්න රෝගියාට බැරි වුණාම ඒ රෝගියාගේ තිබෙන තත්ත්වය අනුව එතකොට මේ මැෂින් එකෙන් තමයි ඒ කාර්යය කරලා අර රෝගියාව පවත්වා ගන්න එහෙම නැත්නම් ජීවත් කරනවා. ඒ අතරතුර මේ මැෂින් එකෙන් අර පෙනහළු යථා තත්ත්වයට ටිකෙන් ටික ක්‍රමානුකූලව පත් කරනවා. බොහොම ස්තුතියි ස්වාමීනි ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා අපිට. ස්වාමීනි දැන් මේ යන්ත්‍රය පිළිබඳව අපිට වැටහීමක් තිබෙනවා. නමුත් දැන් මේ ප්‍රදේශය ගත්තාම මේ කටුවන, කිරණ ඒ වගේ වලස් මුල්ලට අමතරව තවත් රෝහල් තිබෙනවා ග්‍රාමීය රෝහල්. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා වලස් මුල්ල රෝහල තෝරා ගන්නට යම්කිසි විශේෂ කරුණක් තිබෙනවද? ඇත්තටම විශේෂ කරුණු එකක් නෙවෙයි බොහොමයක් තියෙනවා. අපි එකම රෝහලක් කියලා අරමුණු කරගත්තේ නැහැ මේ කාර්යයට බහිනකොට. මොකද අපිට පුළුල් දැනුමක් ඒ වෙනකොට තිබුණේ නැහැ. නමුත් අපි මේ කටයුත්තට බැහැලා කරගෙන යනකොට අපිට දැනගන්නට ලැබුණා හැම රෝහලකටම මේ මැෂින් එකක් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මැෂින් එකකින් බරපතල විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. එතකොට මේ මැෂින් එකක් ගෙනහෙල්ලා යම් තැනකට සවි කරන්නට නම් ඊට අවශ්‍ය කරන පසුබිම ඒ සුදුසු ආකාරයට සකස් වෙලා තියෙන්නට ඕන. එතකොට සාමාන්‍ය සෑම රෝහලකටම මේ පහසුකම් නැහැ. ඉතින් අපි බැලුවා කටුවන, කිරම, ඒ වගේම ඊට වටපිටාවේ තියෙන අනිත් මහක්මන වැනි ප්‍රදේශවල රෝහලුත් එක්ක. නමුත් එතනකදී අර මූලික පහසුකම් නැති නිසා අපි ඒකට කියන්නේ ඒක බේස් හොස්පිටල් එකක් වෙන්න ඕන. ඒ වගේම වෝල් ප්ලග් ඔක්සිජන් දෙන්න පුළුවන් විදියට ඒ විශේෂයෙන් ඒ තියටර් එහෙම නැත්නම් ඒ පරිසරය ඒ කාමර සකස් වෙලා තියෙන්නට ඕන. ඉතින් එහෙම පසුබිමක පවතිනවා දැනට ඒ වලස් මුල්ලේ රෝහල. ඉතින් ඒත් විශේෂයෙන් මේ කොරෝනා පසුබිම නිසා අපි වගේම විවිධ සංවිධාන කරපු ඒ වගේම ඒ පළාතේ ප්‍රදේශවාසීන් එකතු වෙලා කරපු
දේවල් නිසා එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ නිසා එහෙම නැත්නම් දියුණු කිරීම නිසා අද ඒ තත්ත්වයේ මේ වගේ මැෂින් එකක් නඩත්තු කරන්න පුළුවන් තත්ත්වයට අරගෙන තියෙනවපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ වලස් මොල්ල වැනි රෝහලකට දුන්නම අර වටපිටාවේ තියෙන සියලු රෝහල් වල එහෙම නැත්නම් ඒ ගම්බද රූරල් ඒරියාස් වල ඉන්න මිනිස්සුන්ට පවා මෙතනින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වලස් මොල්ලේ ඉඳලා ලෙඩ අරගෙන මාතර දක්වා එන්න වෙනවා. මාතරෙන් කිලෝමීටර් 30ක් 40ක් විතර වගේ දුර. එතකොට සමහර වෙලාවට බොහොම අවිනිශ්චිතතාවයක් ඒක එවැනි දුරක් යන්න ලෙඩෙක් අරගෙන යනකොට ලෙඩා ජීවත් වෙයිද? ඒ වගේම ඒ ලෙඩා ගිහිල්ලා බස්සලා දෙවෙනි ලෙඩා ගෙනියන්නේ නකොට කොච්චර කාල වේලාවක් ගත වෙනවද? එතකොට ලෙඩු මගදී මිය දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බොහොම දුෂ්කර අවහිරතා අපහසුතා තියෙන ප්‍රදේශයක් නිසායි අපි එහෙම තීරණය කළා ඒ වගේ පළාතක ඒ වගේ රෝහලකට දෙන්න කළේ. එතකොට ඒ ආවට ප්‍රදේශවාසී බොහෝ ගම්මානවලට රෝහල් වලට ඒම් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ අදහසම ඇති කරගෙන තමයි අපි අර මා කිව් ආකාරයට හදිසි ප්‍රතිකාර දෙන්න පුළුවන් ICU යුනිට් එකක් සකස් කරන්නට එහෙම නැත්නම් ගොඩනගන්නට ඒ ස්ථානයේ අපි අදහස් කළා දැනට කටයුතු කරගෙන යනවා. හොඳයි සානංශ, දැන් අපිට මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ මේ යන්ත්‍රය සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ අපිට දැනුමක් දැන් තිබෙනවා. ඉතින් මා දැනගන්නට කැමතියි සානංශ, දැන් මා අර මුලින් සිහිපත් කරා වගේ තවත් බොහෝ දෙනා පෞද්ගලික වශයෙන් සහ ආයතන වශයෙන් මෙවැනි ව්‍යාපෘති සිදු කරනවා. ඔක්සිජන් ලබා දීමේ යන්ත්‍ර ලබා දීම, ඒ වගේම තවත් වෙන්ටිලේටර් ලබා දීම මෙවැනි කටයුතු බොහෝ සෙයින් සිදු කරනවා. නමුත් අද අපි ඔබ වහන්සේ සමග මේ කතා බහට මුල පුරන්නට වඩාත්ම හේතුවේ මේ හදිසි ප්‍රතිකාර ඒකකයක්ම සම්පූර්ණයෙන් ගොඩනගන්නට මේ ඔබ වහන්සේ ඇතුළු කණ්ඩායම උත්සාහ දරන බව දැනගත් නිසා. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී මේ කටයුත්ත කිරීමෙන් ඔබ වහන්සේලා මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ICU එක එහෙම නැත්නම් හදිසි ප්‍රතිකාර ඒකකය ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? මා මුලින් සඳහන් කළා වගේ අපි කොරෝනා වලට අවශ්‍ය කරන ඉමීඩියට් එහෙම නැත්නම් අපිට ෂණිකවම දෙන්න පුළුවන් සහයෝගයක් හැටියට අපි සූදානම් කළේ අර කියන ලද මෙකැනිකල් වෙන්ටිලේටර් එකක් දීලා ඒ වගේම දෛනිකව අවශ්‍ය කරන අවශ්‍යතා සපුරා දෙන්න මේ මිනිස්සුන්ට සහනයක් සැලසීමේ අදහසින්. නමුත් අපි මේ කාර්යය කරගෙන යන අතරතුර තමයි ඒ අප අතරින්ම පැන නැග්ගේ මෙන්න මෙහෙම අවශ්‍යතාවයකුත් තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය අපිට පෙන්නලා දුන්නෙත් ඒ ආරෝග්‍ය ශාලාවෙම මේ දොස්තර මහත්තුරු ඒ වගේ රෝහල් කමිටුවේ ඉන්න අය. ඉතින් ඒ අනුව අපි තීරණය කළා එහෙමනම් අපි දීර්ඝකාලීන වැඩසටහනක් යටතේ අපි ශනිකවම දෛනික අවශ්‍යතා සපුරන ගමන් දීර්ඝකාලීන වැඩසටහනක් අනුව අර IC යුනිට් එක එහෙම නැත්නම් හදිසි ප්‍රතිකාර ඒකකයක් අපි එකතුව අපි කරලා දෙමු කියන තැනකට තමයි අපි ආවේ. ඉතින් ඒ අනුව අපි තීරණය කළා මේ කාර්යය දෙකම සපුරා දෙන්නට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දෙනකම. ඔබ වහන්සේගේ බලාපොරොත්තුවට අනුව මේ විශේෂ ප්‍රතිකාර ඒකකේ ගොඩනගන්නට සාමාන්‍ය කොපමණ කලක් ගත වෙයි කියලා ඔබ වහන්සේ හිතනවද? මම හිතන්නේ එච්චරම ලොකු කාලයක් ගත වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද අපි ඒ වගේම කටයුතු තවත් කරලා තියෙනවා. ඒ වගේම සාර්ථක ප්‍රතිඵලත් ලබලා තියෙනවා. උදාහරණයකට කියනවා නම් අපේ කැනඩාපුර ළමා ගම්මානය ඒ වගේම ළඟදී අපි බොහොම සුළු කෙටි කාලයක් ඇතුළත පවුල් 1500කට ලංකාවේ වියලි ආහාර ලබා දුන්නා. ඒ වගේ වෙනත් වෙන ව්‍යාපෘති අපි ගොඩක් කළා තියෙනවා. ඉතින් මේ කාර්යයේදීත් ඇත්තටම සතුටුයි කියන්න අපි මේ බව මතක් කළාට පස්සේ අපිත් එක්ක බොහෝ දෙනෙක් බොහොම සතුටෙන් එකතු වුණා. මේක හොඳ කටයුත්තක්, මේක හොඳ පින්කමක්, කාගේ හරි මිනිස්සෙක්ගේ ජීවිතයක් බේරෙනවා නම් ගොඩ දාන්න පුළුවන් නම් ඒක මොනතරම් පිනක්ද. ඒ වගේම අසරණ තත්වයෙන් පසුවන ගිලන් වෙච්ච අයට
අපට පුළුවන් ආකාරයෙන් අපි අපේ මව්බිමේ සහෝදර ජනතාව වෙනුවෙන් පොඩි දෙයක් හරි කරන්න පුළුවන් නම් ඒ කොච්චර අපේ යුතුයකමක්ද කියන බව අපිත් එක්ක මතක් කළා. ඉතින් ඒ නිසා මේ වගේ විදේශගතව සිටින අපට අපි එකතු වුණොත් මා හිතන්නේ ඒ එච්චරම කාලයක් ගත වෙන ඒ වගේම එච්චරම ලොකු දෙයක් හැටියට මම දකින්නේ නැහැ. අපිට මා බලාපොරොත්තු වෙනවා ඉතාමත් සුළු කෙටි කාලයක් තුල අපිට හරියටම කියන්න බෑ මාස 3ද 6ද කියන එක. නමුත් එවැනි සීමිත කාලයක් තුල ඊටත් වඩා කෙටි කාලයක් තුල මා හිතනවා අපට සම්පූර්ණ කරන්නට පුළුවන්කම ලැබෙයි කියලා. මොකද මෙතනකදී මා විශේෂයෙන් මතක් කරන්න ඕනට අපි ගොඩනැගිලි හදන්නේ. ඒ ආයතනයේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ වගේම පරණ තියටර් එකක් තියෙනවා. එතකොට ඒ ආයතනයේ හදිසි ප්‍රතිකාර ඒකකයක් සඳහා වෙන් කරපු කොටසක් තියෙනවා. එතකොට අපිට අපි දරන්න යන බරින් ගොඩක් අඩු වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන උපකරණ ටික මැෂින් ටික ලබා දීම පමණ. අද වෙනකොට මට මැෂින් ලිස්ට් එක පවා ඇවිල්ලා තියෙනවා. ඒ මොනවද mechanical ventilator එක BiPAP ඒ වගේම paramonitors ඒ වගේම ඔය ආදී වශයෙන් ලිස්ට් එකක් තියෙනවා. ටිකක් ටික ලිස්ට් එකක්. නමුත් අපි අපි දන්න ඕනේ වේය කියන්නේ බොහොම පුංචි සතෙක්. නමුත් ඔක්කොම එකතු වෙලා වේයෝ එකට ලොකු උඹසක් ගොඩනගන. සමහරලාට උඹස අපිටත් වැඩිය විශාලයි. නමුත් අර චූටි සතෙක්නේ. ඒ මිනිස්සය කියලා කියන්නේ බුද්ධියෙන් ඉහළම සතෙක්. ඒ නිසා හිතාමතා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම එකතු වෙලා වැඩ කරනකොට පොඩි දේවල් වලට වඩා ලොකු දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඒක තරම් ලොකු බරපතල කටයුත්තක් හැටියට. නමුත් අපි අත ගහලා පටන් ගන්න තියෙන නිසා මම හිතනවා හැම දෙනාගේම සහයෝගයත් සමග ඒ කටයුත්ත අපිට තාමත් හොඳට සාර්ථක පින්කමක් හැටියට නිම කරන්න පුළුවන්. ඒ වගේම ඒ තුලින් අපිට ලොකු සතුටක් සැනසෙල්ලක් ලබන්න පුළුවන්. අපි අපේ මව්බිම වෙනුවෙන් අපි අපේ සහෝදර ජනතාව වෙනුවෙන් අපි විදේශගත වෙලා හිටියත් මේ වගේ ඛේදජනක අවස්ථාවක අපි ඇත්තෝ අපේ රට අපි අමතක කළේ නැහැ. අපෙන් කෙරෙන්නට ඕන යුතුයකම වගකීම අපි සිද්ධ කළා කියලා අපේ හදවතට දැනෙනකොට මම හිතන්නේ ඒක අපිට ලොකු අස්වැසිල්ලක් සැනසෙල්ලක් ඒ වගේම පින්කම. මම හිතන්නේ රූපන නරඹන ඔබ සියලු දෙනාට ස්වාමීන් වහන්සේ ඉතාමත්ම අපූර්ව උදාහරණයක් සමගින් මේ එකමුතුකමේ තියෙන වටිනාකම ඉතාමත්ම පැහැදිලිව ගැන හැර දක්වලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔබට පුළුවන් මේ ගැන සිතන්නට. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම්කිසි කෙනෙකු මේ ව්‍යාපෘතිය සඳහා සහභාගී වන්නට ඔවුන්ගේ සහයෝගය දක්වන්නට කැමති නම් මොන ආකාරයෙන්ද මේ සඳහා සහභාගී වෙන්නට අවස්ථාව වුන්ට ලැබෙන්නේ? ඇත්තටම අපි පත්‍රිකාවේ සටහන් වෙන ආකාරයට ඕනම කෙනෙකුට පුළුවන් Tamanට පුළුවන් ආකාරයේ ඕනම තරාතිරමක කෙනෙකුට ලංකාවේ කියලා නෑ, ඒ වගේ විදේශීය කෙනෙක් කියලා නෑ, ඕනම කෙනෙකුට හොඳ දෙයක් කරන්නට කැමති, අත ගහන්න කැමති ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දවස්වල බොහෝ වෙලාවට e-transfer එවන්නේ. e-transfer එකක් එවනවා නම් Brampton Buddhist Mission Center@gmail.com කියන එකට එවන්න පුළුවන්. පාස්වර්ඩ් එක දාන්න පුළුවන් temple කියලා with capital T. ඒ වගේම චෙක් එකක් ලියනවා නම් ලියන්න පුළුවන් Buddhist Mission Center and post කරන්නට පුළුවන් 800 Old Baseline Road, Caledon, Ontario L7C3H9 කියන address එකට. එහෙමත් නැත්නම් ළඟපාත කෙනෙක් නම් පුළුවන් පන්සලට ඇවිල්ලා අපව හම්බෙලා කතා බහ කරලා ඒ අවශ්‍ය උදව් ආධාරය කරන්න. එහෙම නැත්නම් මේ තිරේ දිස් වෙන ඒ විස්තර වලට අනුව ඔබට පුළුවන් ඒ සඳහා සහභාගී වෙන්න. අංජලා ආනේ අනුෂ්කා සෑහෙන කාලෙකින් ඇති අන්ත අපි මතක් වුණා. මංජලා ගෙදර නම් හරිම ලස්සනයි. මේ වගේ තැනක් හොයාගන්න සෑහෙන අමාරු වෙන්නේ නැතිනේ. වැඩේච්චර අමාරු නෑ රියාස් හින්දා. පුබුදුයි මමයි අපිට ඕන දේවල් කිව්වා. රියාස් අපිට මේකේ හොයලා දුන්නා. පරණ ගෙදර තියාගෙන මේ ගෙදර ගන්න ක්‍රමයක්වත් කියලා දුන්නා. අනේ මංජලා එනම් මට රියාස්ගේ නම්බර එක දෙන්නකෝ, මං අදම කතා කරන්නම්. පියපුතු සංයෝගයෙන් පැමිණ දේපල වෙනදාමේ ප්‍රමුඛතම නාමය රියාස් රවුෆ්, රුෂ්ඩි රවුෆ්.
සනස යම්කිසි කෙනෙකු අපි හිතමු මේ ශ්‍රී ලංකාවේ අපේ මාතෘ භූමියේ සිටින කෙනෙකුට අවස්ථාවක් උදා වෙනවා. ඌට හිතනවා මේ සඳහා සහභාගී වන්නට. එතකොට ඒ සඳහා ලංකාවේ සම්බන්ධ කරගන්න කවුරුන් හෝ සිටිනවද? එහෙම නැත්නම් වුණොත් මේ e-trans හරහාම කටයුතු ඒ වගේ ක්‍රමයකින් චෙක්පත් මගින් කටයුතු කරන්නට. ඇත්තටම සංජීව මහත්තයා මම මුලින් සඳහන් කළා වගේ එකම කාසි දෙපැත්ත වගේ අපි මෙහි බ්‍රැම්ප්ටන් ධර්මදූත මධ්‍යස්ථානයේ නැත්නම් බ්‍රැම්ප්ටන් පන්සල හරහා කැනඩාවේ කෙරෙන කටයුතු සියල්ල කළමනාකරණය කරනවා වගේම ලංකාව මුල් කරගෙන කෙරෙන සම්බන්ධීකරණ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ අපේ කැනඩාපුර ළමා ගම්මානයේ කාර්ය මණ්ඩලය හරහා. ඉතින් අපි දැනටමත් ඒ වෙනකොටත් ඇත්තට මේ වෙනකොටත් සමහර දෙනෙක් මෙහි ඉන්න වැඩිහිටිය ඇත්තෝ ලංකාවේ තමයි අපිට උදව් කරන්නේ. ඉතින් ඒ නිසා අපේ ලංකාවෙත් අපිට ඊට අවශ්‍ය කරන පහසුකම් අපි සපයලා තියෙන සමහරවිට මෙහි ජීවත් වුණාට සමහර කෙනෙක්ගේ මුදල් තියෙන්නේ එහෙනම් ඒගොල්ලන්ට එහෙ ඉඳගෙන අපිට ලංකාවේ අපි සකස් කරලා තිබෙන වැඩසටහනට අනුව ලංකාවේ ළමා නිවාසය හරහා උදව් කරන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ දුරකථන අංකයට අපිට කතා කළාම අපිට ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒකට ඒගොල්ලන්ට ලංකාවේ ඉඳගෙන එහෙම නැත්නම් මෙහි ඉඳගෙන උනත් ලංකාවෙන් උදව් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. මේ වෙනකොටත් ඇත්තටම කියන්න සතුටුයි. දැනටමත් එහෙම කිහිප දෙනෙක් අපිට උදව් කරලා තියෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මෙහි. නමුත් ඊට ආධාර කරන්නේ ලංකාවේ. ඒ වගේම සංජීව මහත්තයා කියන්න බොහොම සතුටුයි. ඇත්තටම මේ කටයුත්ත අපි මේ හරහා මෙහෙම දැනුම් දෙන්නටත් මත්තෙන් සමහර අය අපට කතා කරලා අවශ්‍ය කරන සමහර උපකරණ ඒ අයම දෙන්නම් කියලා බාරගත්ත අයත් ඉන්නවා. මොකද සමහරලාට සමහර පොඩි පොඩි වගේ උපකරණ ලංකා මුදලින් ගණන් වුණාට මෙහි මුදලින් බැලුවම එච්චරම ලොකු ගණන් නෙමෙයි. ඉතින් ඒ ඇත්තෝ අපි මේක බාර ගන්නම්. එහෙම නැත්නම් අපි දෙන්නෙක් එකතු වෙලා මේ කටයුත්ත කරලා දෙන්න. එහෙම නැත්නම් මේ මැෂින් එක අරන් දෙන්නම් කියලා අපිත් එක්ක කතා කළා. එහෙම උදව් කරපු අයත් ඉන්නවා මේ වෙනකොට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඊ타ත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ ඊ타ත්ම වැදගත් වූ ව්‍යාපෘතිය පිළිබඳව වැදගත් වූ තොරතුරු රැසක් මේ රූපණ නරඹන අපේ සහෘදයන් වෙත ගෙනීම පිළිබඳව. ඉතින් අප දැන් සූදානම් වන්නේ මේ සාකච්ඡාව නිමා කරන්නට. ඊට මත්තෙන් ඔබ වහන්සේට තවත් යමක් මේ රූපණ නරඹන අපේ සහෘදයන්ට කියන්නට තිබෙනවා නම් ඔබ වහන්සේට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඇත්තටම බොහොම ස්තුතියි අපේ සංජය මහත්තයා ඇතුළු රූපණ කාර්ය මණ්ඩලයට මේ වගේ අවස්ථාවක් අපට ලබා දීලා ඒ වගේම අපේ සමාජයේ ඉන්න අනිත් ඇත්තනුත් ඊට සම්බන්ධ කරගන්න මේ අවස්ථාව ලබා දීම මම හිතන්නේ ඔබලත් මේ පින්කමකටයි අත ගැහුවේ සම්බන්ධුනේ මේ වගේ අවස්ථාවක් ලබා දීමෙන්. මට ඇත්තටම කියන්නට ඕන අපි ශනික අවශ්‍යතාවයක් සපුරාලනුවස් තමයි එකක් සහ දෛනිකව රෝහලට අවශ්‍ය කරන පහසුකම් අවශ්‍යතා සපුරා දෙන්නට කල්පනා කළේ. එවගේම දීර්ඝකාලීන වැඩසටහනක් අනුව තමයි අපි බලාපොරොත්තු වන්නේ අර හදිසි අනතුරු ඒකකයක් හදලා ඒ රෝහලට බාර දීලා ඒ පළාතටම අවශ්‍ය කරන සේවාවක් සලස්සා දෙන්නට විදේශීය වශයෙන් ජීවත් වෙන අපේම මව්බිමේ උපන් අපේම මව්බිමේ හැදුණු වැඩුණු අපේම මව්බිමෙන් ඉගෙනගත්ත පුරවැසියන් හැටියට අපේ යුතුයකම අපේ වගකීම සපුරාලනුවස් මේ වගේ සත්කාරයක් සිද්ධ කරන්න අපේම සහෘද ජනතාව වෙනුවෙන් මේ තියෙන වැදගත්ම පැත්ත තමයි අපි බොහෝ දේවල් කරන ඒවා తాවකාලිකයි. කොරෝනා වෛරසය සමහරලාට අවුරුදු 2කින් 3කින් 4කින් ඉවර වෙන්න පුළුවන්. නමුත් මේ කාර්යය එහෙම ඉවර වෙන්නේ නැහැ. මේ මැෂිම තියෙන තාක්කල් මේ උපකරණ මැෂින් තියෙන තාක්කල් තවත් කෙනෙකුගේ ජීවිත ගොඩලනවා. තවත් කෙනෙක් එයින් ආරක්ෂා වෙනවා. තවත් කෙනෙක් එයින් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා හරියට අර දන් වැලක් වගේ එකින් එකට සමහරලාට අපි අනාගතේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ පටන් ගත්ත කාර්යය ඊළඟ ජනතාව විසින් කරගෙන යනවා. එතකොට අපි හැමදෙනාම එකතු වෙලා ලොකු පින්කමක් ලොකු කුසලයක් කරලා තියෙන්නේ. මෙහි හිටියත් අපට ඒ පින වැඩෙනවා පින ලැබෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම මේ සම්බන්ධුනේ කාර්ය මණ්ඩලයේ ඇතුළු රූපණ විතාමත් හොඳ පින්කමකට ඒ නිසා ඒ කටයුත්ත මා හිතනවා
ඉතාමත් හොඳින් සාර්ථකව අපිට සිද්ධ කරගන්නට අවස්ථාව සැලසී කියලා. නැවතත් ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දුන්න ඔබ සැමට අපේ පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අප දැන් මේ සූදානම් වන්නේ රූපණ වැඩසටහන තුලින් සමුගන්නට. මා යමක් සිහිපත් කරන්නට කැමතියි. ඒ තමයි අප මේ සියලු කටයුතු සිදු කරන්නේ මේ කොරෝනා රෝගයට මුහුණ දුන් රෝගීන්ගේ ජීවිත බේරා ගන්නට. නමුත් රූපණ නරඹන ඔබේ සිටින ශ්‍රී ලාංකික ඥාතීන්ට හිතමිතුරන්ට පුළුවන් නම් මේ දැනුවත් කිරීම ලබා දෙන්න. ඒ තමයි අප බොහෝ වෙලාවට මේ රූපවාහිනිය තුලින් දකින බොහෝ දෙනෙක් තවමත් මේ මුඛ ආවරණ එහෙම නැත්නම් මාස්ක් එක පළඳන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ දුර පවත්වා ගැනීම. තවමත් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව සිතන්නේ. ඉතින් ඔබ දන්නවා මේ සියලු කරුණු අනුව මේ රෝගය ව්‍යාප්ත වෙමින් පැවතෙන බව. ඒ නිසා තමයි රට වසා දමන්නට සිදු වුනේ. පුළුවන් නම් ඒ දැනුවත් කිරීම කරලා ඔබට පුළුවන් මේ රෝගය වළක්වා ගන්නට ඔබේ ඥාතීන් හිත මිතුරන් යොමු කරන්නට. ඉතින් එහෙම කරොත් මේ රෝගයෙන් මුදවා ගන්නට දරන ප්‍රයත්නය අඩු කර ගන්නට අපට හැකියාව තිබෙනවා. ඒ පණිවිඩයත් ලබා දෙමින් අපි අද ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබම සුබ සතියක්. ආයුබෝවන්.